शुभ उदयසනක් මම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ ආචාර්ය නලින් වික්‍රමනායක. මේ ඉදිරිපත් කිරීම කරන්නේ විවෘත විශ්වවිද්‍යාලයේ Bachelor of Software Engineering පාඨමාලාවට 20යි 22 23 වර්ෂයේ පිවිසෙන්න ලෑස්ති වෙන මේ ආයුධම්කරුවන් සඳහායි. මේ ඉදිරිපත් කිරීමේදී මේ පාඨමාලා තුලින් ඔබට ලැබෙන අවස්ථාව සහ ඒ පාඨමාලාවට පිවිසීමට සහ කිරීමට තියෙන අභියෝග සහ ඒ අභියෝග වලට මුහුණ දෙන්න අපෙන් ලැබෙන උපකාරය ගැන සහාය ගැන තමයි මේ ඉදිරිපත් කිරීම තියෙන්නේ. මුලින්ම අපි කතා කරමු අවස්ථාව. මෘදුකාංක සහ තොරතුරු තාක්ෂණ කර්මාන්ත නැත්නම් ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වර්ධනය කරන්න කර හැකි වැදගත් ක්ෂේත්‍රයක් හැටියට හඳුන්වලා තියෙනවා. මේ දවස්වල විශේෂයෙන්ම අපි ලංකාවේ විදේශ විනිමය ගැන හුඟක් සෝදිසියෙන් බලනවා. අපේ ආහාර ඉන්ධන වගේ දේවල් ලබා ගන්න අපිට විදේශ විනිමය අවශ්‍යයි. ඉදිරියේදී අපිට දැන් තියෙන මේ ප්‍රශ්නේ නැති කරන්න මේ ක්ෂේත්‍රයෙන් ලොකු වෙනසක් සිදු වෙනවා කියලා තමයි විශ්වාසය තියෙන්නේ. මේ ක්ෂේත්‍රය නැත්නම් මේ තොරතුරු තාක්ෂණ මෘදුකාංග ක්ෂේත්‍රය ලංකාවට විතරක් සේවය කරන ක්ෂේත්‍රයක් නෙවෙයි. මේ ක්ෂේත්‍රය ගෝලීය වශයෙන් තරඟකාරී ක්ෂේත්‍රයක්. අපේ ලංකාවේ සමාගම් ලංකාවේ අය සේවය කරන සමාගම් ලෝකේ හැම රටකම තරඟ කරලා ඒ රටවල් වල අවස්ථා දිනා ගන්න සමාගම්. මේ ක්ෂේත්‍රය බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා, බොහෝම ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. එම නිසා මේ ක්ෂේත්‍රයට වැඩියෙන් සේවය කරන්න අවස්ථා ඉදිරියේදීත් ඇති වෙනවා කියලා අපිට තදින් විශ්වාස කරන්න පුළුවන්. මේ ක්ෂේත්‍රයෙන් ලංකාවෙන් අපනයන කරන්නේ භාණ්ඩ නෙවෙයි, ඒ වෙනුවට මේ දැනුම ආශ්‍රය කරලා තියෙන නිෂ්පාදන සහ සේවා. මේ ක්ෂේත්‍රය ගැන නිතරම කියන දෙයක් තමයි රැකියා නැත්නම් අභාර්තු ලක්ෂයක් පමණ තිබුණට සුදුසු ආයුධම්කරුවන් නැහැ කියලා. මේ වගේ සංඛ්‍යාවක් අපිට අහන්න ලැබෙනකොට අපි හිතන්න පුළුවන් මේක බොරුවක්, සාමාන්‍යයෙන් දේශපාලනය නිකන් කියන සංඛ්‍යාවක් කියලා හිතන්න පුළුවන්. ඒ වුණත් ඇත්ත වශයෙන්ම සමාගම් වලට කතා කරනකොට මේ සංඛ්‍යාව ඇත්ත වශයෙන්ම මේ විශ්වාස කරන්න පුළුවන් එකක් කියලා අපිට දැනගන්න ලැබෙනවා. උදාහරණයක් හැටියට අපි විවෘත විශ්වවිද්‍යාලයේ කතා කරා ළඟදී ඉන්දියාවේ විශාල සමාගමක් ලංකාවේ අතු සමාගමක් පිහිටුවලා පෞගිය අවුරුදු 2-3දී කොවිඩ් තියෙද්දි දැනට ඒගොල්ලන් සම්බන්ධව ලංකාවෙන් 500 දෙනෙක් සම්බන්ධ කරලා තියෙනවා. මේ අවුරුද්දේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඒ සංඛ්‍යාව 1500ට වර්ධනය කරන්න. අවුරුදු 2-3කින් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා 10000ක් ලංකාවේ 10000ක් සේවයට බැඳගෙන ඒගොල්ලන්ගේ මෙතන කරන ක්‍රියාවලිය වර්ධනය කරන්න. ඉතින් එක ආයතනයක් 10000ක් ගන්නවා නම් මේ ලක්ෂයක් කියන සංඛ්‍යාව අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ කියන්නේ විශාල අවස්ථාවක් තියෙනවා. මේ ක්ෂේත්‍රයට සේවකයන් හැටියට ගන්න අයගෙන් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මුලින්ම මේ ක්ෂේත්‍රය බොහෝ දුරට තාක්ෂණික ක්ෂේත්‍රයක් නිසා තාක්ෂණික දැනුම අනිවාර්යයෙන්ම ඉතින් අවශ්‍යයි.
ඒ වුණත් මේ තාක්ෂණික දැනුම වැදගත් වුණාට ඒක මේ අත්‍යවශ්‍ය වුණාට ඒ දැනුම විතරක් තිබුණත් මදි. ඒක තමයි මේ ක්ෂේත්‍රයේ තියෙන අවශ්‍යතාවය. දැනුමට අමතරව තාක්ෂණික කුසලතා අවශ්‍යයි. දැනුම හා සමාන වැදගත්කමක් තියෙනවා. ඊළඟට sannivedana කුසලතා විශේෂම ඉංග්‍රීසි තමයි ක්ෂේත්‍රයේ භාෂාව. මේක ගෝලීය වශයෙන් තර්ක කරන ක්ෂේත්‍රයක් නම් ඉංග්‍රීසි භාෂාවේ sannivedana කුසලතා බොහොම වැදගත් වෙනවා. ලිඛිත වාචික සහ තොරතුරු තාක්ෂණය පාවිච්චි කරලා කරන sannivedana ශ්‍රාව්‍ය දෘශ්‍ය මාධ්‍ය වනි මාධ්‍ය වලින් සංනිවේදනය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න. ඊට වඩා තව වැදගත්ම දේ තමයි හොඳ ආකල්ප. විශේෂයෙන්ම ඕන ප්‍රශ්නයකට මුහුණ දීලා ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයන නැති දේවල් ගැන මේ කතා නොකරන තියෙන දේවල් පාවිච්චි කරලා විසඳුම් හොයන පුද්ගලයා තමයි මේ ක්ෂේත්‍රයට අවශ්‍ය. මේ ක්ෂේත්‍රයේ ක්‍රියාවලින් බොහෝ දුරට කණ්ඩායම් වශයෙන් සිදු වෙන්නේ. කණ්ඩායමත් එක්ක වැඩ කිරීම, ඒ පුරුද්ද, ඒ හැකියාව සහ එහෙම කිරීමට තියෙන ඒ ආකල්පය හොඳට වර්ධනයලා තියෙන්න ඕනේ මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න. ඊට අමතරව මේ ක්ෂේත්‍රය නිතරම වෙනස් වෙන නිසා මේ ක්ෂේත්‍රයේ වැඩ කරන අය නම්‍යශීලී වෙන්න ඕනේ සහ අනුවර්තනය වෙන්න අනුවර්තනීය හැකියාව තියෙන්න ඕනේ. adapt flexibility and adaptability. කරන දේ වෙනස් ක්‍රමයකින් කරන්න නැත්නම් කරන දේ සම්පූර්ණයෙන්ම වෙනස් ක්ෂේත්‍රයකටත් යන්න ලෑස්ති වෙන්න ඕනේ මේ ක්ෂේත්‍රය වැඩ කරනවා. හේතුව මේ ක්ෂේත්‍රය නිතරම වෙනස් වෙන නිසා අවුරුදු 5කින් සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රියාකාරී රටාවක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ජීවිතේ පුරාම ඉගෙන ගන්න පුළුවන් අය තමයි මෙතන අවශ්‍ය වෙන්නේ. නිතරම අලුත් දැනුම සහ කුසලතා ලබාගෙන පාවිච්චි කරන්න ලෑස්ති වෙන්න ඕනේ මේ මෙතන ක්ෂේත්‍රයේ වැඩ කරන අයට. දැන් මේ අර අබෑතු ලක්ෂ්‍ය තියෙන්නේ ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් තොරතුරු තාක්ෂණ සහ මෘදුකාංග ඉංජිනේරු එක එක පාඨමාලා වලින් ශිෂ්‍යයෝ දහස් ගණනක් උපාධි ලබාගෙන ක්ෂේත්‍රයට පිවිසෙන්න උත්සාහ කරන අවස්ථාවකදී තාමත් අබෑතු තියනවා කියලා කියන්නේ ඇයි? ඇයි මේ උපාධිධාරීන් බැඳව ගන්න නැත්තේ? නැත්නම් බැඳවගත් උපාධිධාරීන් දිගටම තියාගන්න බැරි වෙන්නේ ඇයි? දැන් ක්ෂේත්‍රයේ මේ සමාගම් පැත්තෙන් කියන්නේ වැදගත්ම දේ තමයි මෙතන දුර්වල ආකල්ප. මේ බොහෝ දෙනෙක්ගේ තියෙන ආකල්ප දුර්වල නිසා තමයි මේගොල්ලෝ බැඳව ගන්න නැත්තේ. උපාධිධාරීන් විශේෂයෙන්ම මේ රැකියාවට අයිතියක් තියෙන හැඟීමකින් තමයි එන්නේ. රැකියාවක් ලබා ගන්න ඒගොල්ලන්ගෙන් උපාධියට අමතරව විශේෂ දෙයක් කිරීම අවශ්‍යයි කියන අවස්ථාවට මුහුණ දෙන්න ලෑස්ති නැහැ. රැකියාවට පිවිසුනාට පස්සේ හැම දෙයක්ම දෙන්න ඕනේ. මේ ප්‍රශ්නේ විසඳන්න හැම දෙයක්ම මට දෙන්න ඕනේ. කිසිම දෙයක් නොකර කරන්න ලෑස්ති නැහැ. ඒක නොකිය කරන්න ලෑස්ති නැහැ. කරන්නේ කියපු දේවල් විතරයි. දැන් ඒ වගේ අය තමයි පිට වෙන්නේ. ඒ ආකල්ප කිසිම වැඩක් නැහැ මේ ක්ෂේත්‍රයට. ඇත්ත වශයෙන්ම යම්කිසි සීමිත ක්‍රියාවලින් කීපයක් විතරක් කරන්න පුළුවන් අය නම් ඉදිරියේදී ඒ අයව අවශ්‍යම වෙන්නේ නැහැ
මොකක් හරි මෘදු කාංගයකින් ඒ ක්‍රියාවලිය අපිට කරන්න පුළුවන් වේවි. ඉතින් මේ ක්ෂේත්‍රයට විශේෂම අවශ්‍ය වෙන්නේ ඊට වඩා හුඟක් වෙනස් තමන්ගේම ඕනෑකමින් ඉදිරිපත් වෙලා ප්‍රශ්න විසඳන පුද්ගලයෙක්. කණ්ඩායම හැටියට වැඩ කරන්න බෑ. ප්‍රශ්න ඇති වෙනකොට තමන්ගේ වගකීම ගැන කතා කරන්නේ නැතුව අනිත් අයගේ වැරදි ගැන කතා කරනවා. න්‍යාමශීලී නෑ, අලුත් දේවල් ඉගෙන ගන්න බෑ තනියම. sannivedana කුසලතා දුර්වලයි. සමහර අයගේ තාක්ෂණික කුසලත් දුර්වලයි. තාක්ෂණ දැනුමින් ප්‍රශ්නයක් නැහැ. ඒ වුණත් මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ඒක පදනම වුණාට ඒක පමණක් තියාගත්තොත් එහෙම මේ ක්ෂේත්‍රයට වැඩක් වෙන්නේ නැති එක. දැන් මේ ක්ෂේත්‍රයේ එතකොට වොමනා විශාල වශයෙන් තියෙනවා. සාමාන්‍ය උපාධිධාරීන් නෙවෙයි මේගොල්ලෝ හොයන්නේ. ඉතින් ඕගලන්ගේ පැත්තෙන් ආයුධම් කරුවන්ගේ පැත්තෙන් ආයුධම් කරුවන්ට මොකද්ද නැත්තම් මේ ක්ෂේත්‍රයට පිවිසීමෙන් ආයුධම් නැත්නම් පිවිසෙන අයට මොනවද තියෙන වාසිය? ඒ ක්ෂේත්‍රයේ වමනා වැඩි ඕගලන්ට තියෙන වාසිය මොකක්ද? වාසිය තමයි කලින් කියපු විදිහට ශීඝ්‍රයෙන් වර්ධනය වෙන ගෝලීය වශයෙන් පිළිගත් ගෝලීය වශයෙන් තරංගකාරී ක්ෂේත්‍රයකට පිවිසෙන්න පුළුවන්. වැටුප් බොහෝ දුරට අනිත් ක්ෂේත්‍ර සංසන්දනය කරොත් බොහොම තරංගකාරී වැටුප් තියෙන්නේ මේ ලංකාවේ ඇතිවලා තියෙන මේ විදේශ විනිමය අර්බුද නිසා සමහර වැටුප් දැන් විදේශ විනිමයටම සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ රුපියලේ වටිනාකම අඩු වෙන අවස්ථාවේදී සමහර විට වැටුප් ඒ අනුපාතන වැඩි වෙන තත්ත්වයක් තියෙනවා සමහර සමාගම්වල. හේතුව ඒගොල්ලන්ගේ හුඟක් දුරට ආදායම ලැබෙන්නේ විදේශ විනිමයෙන්. ඉතින් ඒ අවස්ථාවක් තියෙනවා. ඉනත් මෙතන වැදගත්ම දේ තමයි මේ සමාගම් ලෑස්ති පඳවගත් ඕනෑම පුද්ගලයෙක්ගේ ඉදිරි ගමන ගැන දිගටම හොඳ සහායක් දීලා ඒ පුද්ගලයන්ගේ වර්ධනය ගැන නොයෙකුත් මේ සම්පත් යොදවන්න. සාමාන්‍යයෙන් මේ වගේ මේ ක්ෂේත්‍රයේ අලුතෙන් බැඳවාගත්ත පුද්ගලයෙකුට මුල් අවුරුදු 2-3ේදී ඒ පුද්ගලයා වෙනුවෙන් වැය කරන මුදල, ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ පුහුණුව, ඒ පුද්ගලයාගේ ඉදිරි ගමන වෙනුවෙන් උදව් කරන්න, උපකාර කරන්න, මේ අවවාද දෙන්න පුද්ගලයන්ගේ කාලය එහෙම ගත්තොත් එහෙම මේ අලුත් එක්කෙනාට ගෙවන ප්‍රමාණයට වඩා කීප ගුණයක් සම්පත් සමාගමෙන් වැය කරනවා. මොකද ඒගොල්ලෝ වැය කරන්න හේතුව මේ සේවකයන්ගේ වර්ධනය අනුව සමාගමත් වර්ධනය වෙනවා. ක්ෂේත්‍රය නිතරම වෙනස් වෙන නිසා ඒ වෙනස් කිරීමට උපකාර කරන්න සමාගමට අවශ්‍යතාවයක් තියෙනවා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ win-win situation කියලා. ඒ කියන්නේ පාර්ශ්වයට වාසි තියෙන අවස්ථාවක්. අවසාන වශයෙන් මේ දවස්වල ඉතින් අපේ තරුණ පරපුරට වැදගත් දෙයක් තමයි මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න ලබා ගන්න දැනුම සහ කුසලතා ගෝලීය වශයෙන් පිළිගත් ගෝලීය මට්ටමකට නැත්නම් තත්ත්ව පාලනයක් යටතේ ඇති වෙන දැනුම සහ කුසලතා වෙනවා. ඕනෑම රටක ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් සහ ලංකාවේ සිට ඕනෑම රටක වැඩ කරන අවස්ථාත් මතුවෙනවා. ඒ නිසා මෙතනින් අපි තීරණය ගන්න මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න ඇති කියන්නේ ලොකු අවස්ථාවක් තියෙනවා. ඒ වුණත් ක්ෂේත්‍රයේ වොමනාව එක එක දේවල් තියෙනවා. සාමාන්‍ය උපාධියට වඩා නැත්නම් උපාධිධාරීන්ට දුර්වල ආකල්ප වගේ දේවල් හොඳට තියෙන්න ඕනේ. ඒ වුණත් ඒවා ලබා ගත්තොත් එහෙම දැනුම ලබා ගත්තොත් එහෙම ශිෂ්‍යයන්ට ලොකු උපාදායන්ට ලොකු අවස්ථාවක් තියෙනවා කියලා. අපි ඊළඟට විවිධ විශ්වවිද්‍යාලයේ මේ මෘදුකාගේ ඉංජිනේරු උපාධි පාඨමාලාවට පිවිසෙන්න තියෙන අවම අවශ්‍යතාව මොනවද කියලා හොයලා බලමු. මේ පාඨමාලාවට පිවිසෙන්න තියෙන අවම අවශ්‍යතාවය වන්නේ
අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගයෙන් ඕනෑම විෂයන් 3කට සමත් වීම ලබා ගැනීම. මෙතන ඕනෑම විෂයන් කියන අවස්ථාවේදී සාමාන්‍ය ඉංග්‍රීසි සහ සාමාන්‍ය පොදු තොරතුරු තාක්ෂණ ප්‍රශ්න පත්‍රකා දෙක අයත් වෙන්නේ නැහැ. ඒවා විෂයන් නොවේ. මේ විෂයන් තුනේ සමත් වීම අවස්ථා කීපයකින් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට එක වර්ෂයක විෂයන් දෙකකින් සමත් වෙලා ඊළඟ වර්ෂයේ 3 වෙනි විෂය සමත් වුණොත් මේ අපේ අවම අවස්ථාවේ සපුරනවා. අන්තර්ජාතික උසස් පෙළ පාඨමාලා හදාරන අයට සමත් වීම 3ක් වෙනුවට C ශ්‍රේණි 3ක් ලබා ගන්න අවශ්‍ය වෙනවා ඕනෑම විෂයන් 3කින්. ඒ අවස්ථාවේදීත් අර ඕනෑම ඉදිරිපත් කිරීම සංඛ්‍යාව කියන මේ කාරණාවත් වැදගත් කියන්නේ. ඒ අවස්ථාවේදීත් ඉදිරිපත් වීම කීපයකින් මේ C ශ්‍රේණි 3 ලබා ගන්න පුළුවන්. අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගයට අමතරව සමහර පරිගණක විද්‍යා නැත්නම් තොරතුරු තාක්ෂණ විද්‍යා නැත්නම් මෘදුකාංග ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලා වලින් මේ පාඨමාලාවට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ තොරතුරු පිළිබඳව කරුණා කරලා ශිෂ්‍ය ආත්පොත හොඳට කියවලා බලන්න. මේ ඉදිරිපත් කිරීමේදී අපි විශේෂයෙන් සැලකන්නේ උසස් පෙළ සමත් වෙලා මේ පාඨමාලාවේ පිවිසෙන ළමයින්ගේ තත්ත්වය ගැන තමයි කතා කරන්නේ. දැන් මේ සමත් වීම තුනට අමතරව අපේ තේරුම් කිරීමේ විභාගයට ඉදිරිපත් වෙලා එයින් සමත් වෙන්න අවශ්‍ය වෙනවා. දැන් මේ වැනි වෙන විශ්වවිද්‍යාල අපේ මේ පාඨමාලාව සහ වෙන විශ්වවිද්‍යාලවල තොරතුරු තාක්ෂණය පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු පාඨමාලා සංසන්දනය කරන අවස්ථාවේදී අපිට පෙනී යන්නේ බොහෝ දුරට ඒවා ඒ පාඨමාලාවල අවශ්‍යතාවය බොහෝ දුරට අපිට පෙනී යන්නේ ඒ පාඨමාලාවල මීට වඩා සියුම් විෂය අපිට පෙනී යන්නේ ඒ පාඨමාලා සාමාන්‍යයෙන් එක්කෝ භෞතික විද්‍යාව විෂයන් නැත්නම් සංයුක්ත ගණිතය නැත්නම් තොරතුරු තාක්ෂණ විෂය වැනි විෂයන් ඇතුළත් කරන්න ඕනේ මේ සමත් වීම තුනට. විවිධ විශ්වවිද්‍යාලයේ අවස්ථාව වෙන ඕනෑම විෂයන් තුනක් සමත් වුණොත් පිවිසෙන්න පුළුවන්. අපිට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ඇයි විවිධ විශ්වවිද්‍යාලයේ පිවිසෙන්න තියෙන අවශ්‍යතාව සහ වෙන විශ්වවිද්‍යාලවල සාමාන්‍ය වශයෙන් තියෙන අවශ්‍යතාව මෙහෙම වෙනස් වෙන්නේ. ඕනෑම එක්කෙනෙකුට එතකොට පුළුවන් ද මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාව සාර්ථකව හදාරලා සම්පූර්ණ කරන්න. විවිධ විශ්වවිද්‍යාලයේ මේ උපාධි පාඨමාලාව මොකක් හරි විදියකින් තත්වයෙන් බාල හරි අඩු එකක් වෙනවද? මෙතන අඳුනා ගන්න ඕන වෙනස තමයි මේ උපාධිය සියල්ලටම සුදුසු උපාධියක් නෙවෙයි. හරි? නැත්නම් ඕනෑම ඕනෑම ශිෂ්‍යයෙකුට පුළුවන් නම් මේ උපාධිය හදාරලා අවශ්‍ය ආකල්ප සහ කුසලතා ලබාගෙන ක්ෂේත්‍රයට යන්න පුළුවන් නම් අර රැකියා ඇබෑතු ලක්ෂ්‍ය එහෙම තියෙන්නේ නැහැ. මේ උපාධි පාඨමාලාව අමාරු පාඨමාලාවක්.
සාමාන්‍ය නිකං උපාධියක් ලබා ගැනීමට අවශ්‍ය අයට මේක සුදුසු නැහැ. මේ පාඨමාලාව සුදුසු වෙන්නේ විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රයට සාර්ථකව ඇතුළත් වීමට අවශ්‍ය පුද්ගලයන්ට පමණයි. තමන්ගේ වෙන ඉදිරි ගමන් වලට පොදුවේ නිකං උපාධියක් අවශ්‍ය නම් වෙන උපාධි පාඨමාලාවක් ගැන හොයලා බලලා විවිධ විශ්වවිද්‍යාලයෙන් හෝ වෙන ආයතනයකින් ඒක ලබා ගන්න. මේ වෙනස සහ මේ උපාධිය කිරීමේදී ඇතිවිය හැකි අභියෝග ගැන පොඩ්ඩක් හිතලා බලමු. ඔබගේ පසුබිම මොනවාද මේ ඉදිරි ක්ෂේත්‍ර තුනේ? එකක් තමයි තොරතුරු තාක්ෂණය පොදු වශයෙන් සහ විශේෂයෙන්ම පරිගණක වැඩසටහන් ලිවීමෙන්. ඔබ පරිගණක පාවිච්චි කරලා තියෙනවද? අන්තර්ජාලය හරහා තොරතුරු රැස් කිරීමට හැකියාවක් හුරුවක් තියෙනවද? ඊට වඩා හුඟක් වැදගත් වෙන්නේ මේ පරිගණක වැඩසටහන් ලිවීම. ඒකෙන් අපි කියන්නේ Word, Excel වැනි වැඩසටහන් පාවිච්චි කිරීම නෙවෙයි. විශේෂයෙන්ම විශේෂ භාෂාවක් පාවිච්චි කරලා යම්කිසි පරිගණක වැඩසටහනක් ලියලා ඒක සාර්ථකව ක්‍රියාත්මක කරලා තියෙනවද? හිතලා බලන්න. ගණිතයේ පැත්තෙන් උසස් පෙළ ගණිතය සංයුක්ත ගණිතය කරාද? එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ ගණිතය විෂයට ලබාගත් ශ්‍රේණිය මොකක්ද? තුන්වැන්නට ඉංග්‍රීසි. ඉංග්‍රීසි හැකියාව කොහොමද? උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි විෂයට ලබාගත් ශ්‍රේණිය මොකක්ද? මේ විෂය කොටස් තුනට අමතරව ඇත්ත වශයෙන්ම සමහර විට ඊටත් වඩා වැදගත් දෙයක් තමයි Tamanට අපි මෙතන කතා කරපු ආකල්ප තියනවාද? මේ තොරතුරු තාක්ෂණ සහ මෘත්තිකාගේ ඉංජිනේරු කර්මාන්තයට අවශ්‍ය ආකල්ප තියනවාද? ඒ ආකල්ප ඔබ මීට කලින් පෙන්නලා තියනවාද? උදාහරණයක් හැටියට පාසල් ජීවිතයේදී විෂය බැහැර ක්‍රියාකාරකම් වල යෙදලා තියෙනවද? ක්‍රීඩා කරලා තියෙනවද? වෙන ක්‍රියාකාරකම් කරලා තියෙනවද? සමාජ සේවා කරලා තියෙනවද? පාසලේ හෝ Tamanගේ ආගමික ආයතනක හෝ ඒ වගේ තැනක අන් අයත් සමග එකතු වෙලා සමාජ සේවා කරලා තියෙනවද? විෂය නිර්දේශයට පිට යමක් ඉගෙන ගත්තද මේ කරන විෂයන් වල? තනියම ඉගෙන ගත්තද යමක්? තනියම පොතක් කියවලා නැත්නම් තනියම අන්තර්ජාලය හරහා හරි වෙන මාර්ගයකින් යම්කිසි දෙයක් ඕනෑම දෙයක් තනියම දැනුම සහ කුසලතා ලබා ගත්තද? ඒ ආකල්පත් මෙතන බොහොම වැදගත් වෙන අපි කලින් කියලා තියෙන විදිහට. මේ විශ්වවිද්‍යාලය අපි විශ්වවිද්‍යාලයට අහන ප්‍රශ්නේ වෙන්නේ මේ පසුබිම, ඒ කියන්නේ ඉංග්‍රීසි, ගණිතය සහ පරිගණක වැඩසටහන් සහ තොරතුරු තාක්ෂණ පැත්තෙන් පසුබිම ටිකක් අඩු නැත්නම් දුර්වල සහ ඒ ආකල්ප ඉදිරිපත් කරන්න අවස්ථාවක් නොලැබුණු ශිෂ්‍යයන්ට පුළුවන්ද මේ පාඨමාලාව සාර්ථකව හදාරලා සාර්ථකව සම්පූර්ණ කරන්න? අනිත් ආයතනවල මීට වඩා සියුම් නැත්නම් තුනි ඇතුල්වීම් අවශ්‍යතා නිසා මේ ප්‍රශ්නයට ඒගොල්ලෝ දෙන උත්තරේ බෑ කියලා. අපි කියන්නේ ඔව් මේ පසුබිම නොදුන්නත් පුළුවන් කියන ස්ථාවරයෙන් තමයි අපි ඉන්නේ. මේ yes we can කියන වාක්‍ය හුඟක් දුරට හිටපු ජනාධිපති බරක් ඔබාමා නිසා ප්‍රසිද්ධ වන කියමනක්. අපි ඒක කියනවා අපේ පාඨමාලාව ගැන. මෙතන අපි කියලා කියන්නේ දෙපාර්ශවයක්. අපි ලෑස්ති Tamanගේ පසුබිමේ තියෙන දුරදා අඳුරගාගෙන
ඒවාට පිළියම් අපි ඉදිරිපත් කරනවා. ඒවා තිබුණත් ඒවෙන් ජය අරගෙන මෙතෙන් මේ පාඨමාලා කිරීමට අපි උදව් දෙනවා. අපි මෙතන කියලා අපි කියන වචනේ පාවිච්චි කරන්නේ දෙපාර්ශවයක්. එකක් තමයි විවුර්ත විශ්වවිද්‍යාලය. අනිත් පාර්ශවය තමයි මේ මෘදුකාංග කර්මාන්තය. ඒ කර්මාන්ත ඉදිරිපත් වෙන්නේ ඒ කර්මාන්තවල තියෙන පොදු සාමූහික ආයතන හරහා. මේ /com කියන ආයතන හරහා. විවුර්ත විශ්වවිද්‍යාලයේ විශේෂ මෙහෙයුමක් තියෙනවා. අනිත් විශ්වවිද්‍යාලයට වඩා ටිකක් වෙනස්. විවුර්ත විශ්වවිද්‍යාලය කියන්නේ රජයේ තව විශ්වවිද්‍යාලයක්. ඒ වුණත් මෙහෙයුමේ කොටසක් හැටියට තියෙනවා සාධාරණ ඉගෙනුම් අවස්ථා ඉදිරිපත් කිරීම ශිෂ්‍යයන්ට. මේ සාධාරණ ඉගෙනුම් අවස්ථාවලට අපි අඩංගු කරනවා ශිෂ්‍යයන්ගේ පසුබිමේ දුර්වලතා අඳුනාගෙන ඒවා තිබුණත් ඒවට පිළියම් ඉදිරිපත් කරලා ශිෂ්‍යයන්ව ඉදිරියට අරන් යන එක. බ්‍රිතාන්‍යයේ විවුර්ත විශ්වවිද්‍යාලයට කියන තව නමක් තමයි දෙවැනි අවස්ථාවේ විශ්වවිද්‍යාලය කියලා. ඒ සංකල්පය අපේ විශ්වවිද්‍යාලයටත් ගැලපෙනවා. ඒ නිසා අර දුර්වල පසුබිමට අපි පාඨමාලා පටන් ගන්න කලින් අපි කොටස් කීපයක් අඩංගු කරන්න ලෑස්ති. එකක් තමයි ඉංග්‍රීසි වලින් මෙතන E-gap නැත්නම් English for General Academic Purposes. එහෙම නැත්නම් සාමාන්‍ය අධ්‍යයන කටයුතු සඳහා ඉංග්‍රීසි පාඨමාලාවක්. ඒක අපේ පාඨමාලාවට විශේෂ කොටසක් නෙවෙයි. විවුර්ත විශ්වවිද්‍යාලයට බැඳෙන ඕනෑම ශිෂ්‍යයෙක් මේ පාඨමාලාව හදාරන්න ඕනේ. මූලික ඉංග්‍රීසි දැනුම ලබා දෙන්න බලාපොරොත්තු වෙන මේ පාඨමාලාව හරහා. මේ පාඨමාලාව පටන් ගන්නේ ඔක්තෝබර් මාස ලියාපදිංචි වීමට පස්සේ ජනවාරි මාසේ සාමාන්‍ය විෂයන් පටන් ගන්න ඉස්සෙල්ලා මේ පාඨමාලාව පටන් ගන්නවා. ඒ වුණත් මීට අමතරව මේ BSc පාඨමාලාවේ විශේෂයෙන්ම අපි ලෑස්ති ගණිතය, තොරතුරු තාක්ෂණය සහ පරිගණක වැඩසටහන් ලිවීම සහ ස්වයං ඉගෙනුම් කුසලතා දියුණු කරන්න සහ අර වැදගත් ආකල්ප දියුණු කරන්න ශිෂ්‍යයන්ගේ. ඒ කොටස් තුනට අපි නොමිලේ ක්‍රියාකාරකම් ටිකක් ඉදිරිපත් කරනවා ශිෂ්‍යයන්ට. ඒ වුණත් ශිෂ්‍යයාට අවශ්‍ය වෙනවා ඒ වැඩ කොටස හොඳට ඕනෑකමින් කරන්න. ඒක බොහොම වැදගත්. අපිට මේවා කියලා දෙන්න පුළුවන්, කරන හැටි කියලා දෙන්න පුළුවන්. එනවත් කිරීම, පුහුණුවක් ලබා ගැනීම, ඉගෙනුම ලබා ගැනීම කරන්න ඕනේ ඔයගොල්ලෝ. මීට අමතරව මේ /com ආයතනය /com කියන්නේ ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් වල සාමූහික ආයතනය. ඒ /com ආයතනයෙන් මේ ක්ෂේත්‍රයට පිවිසෙන ඕනෑම කෙනෙකුට විවුර්ත විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට විතරක් නෙවෙයි ඕනෑම කෙනෙකුට මේ වෙබ් අඩවි හරහා නොයෙකුත් තොරතුරු දත්ත බොහොම කුඩා ඉගෙනුම් පාඨමාලා වගේ දේවල් පෙන්වලා දෙනවා. අපි මේ වෙබ් අඩවි තුන ගැන තව ටිකකින් බලමු. දැන් අපේ පාඨමාලාවට විශේෂයෙන්ම /com දායකත්වයක් තව තියෙනවා. පාඨමාලාව දියුණු කිරීම, එක එක විෂයන් වල පාඨමාලා හැදීම, ඒවට /com ආයතනය මුල ඉඳන්ම එකතු වෙලා තියෙනවා. මීට අමතරව තාක්ෂණික විෂයන් වලට පිටස්තර ගුරුවරයන් සෙවීමේ කොටසක් /com ආයතන හරහා හොයලා දෙනවා. ඒ වුණත් අපේ විශේෂයෙන්ම පිටස්තර ගුරුවරින් ඉන්නවා හැම විෂයකටම බොහෝ දුරට අනිත් ආයතන, ඒ කියන්නේ අනිත් විශ්වවිද්‍යාල සහ එවැනි ආයතන වලින් එන්නේ. ඒ වුණත් කර්මාන්ත ක්ෂේත්‍රයෙන් උත් අපිට ගුරුවරු ලබා ගන්න පුළුවන් /com ආයතනය හරහා. මීට අමතරව කර්මාන්තයේ පුද්ගලයන් සමග
ශිෂ්‍යයන්ට අදහස් හුවමාරු කිරීමේ අවස්ථාව සමහර විෂයන් වලට ඒක අවශ්‍යයි විශේෂයෙන්ම අපේ sannivedana කුසලතා විෂයට සහ කර්මාන්ත ස්ථානගත කිරීම. ඒ කියන්නේ පුහුණු කිරීමට නැත්නම් සීමා වාසිත පුහුණුවට ඉන්ටර්න්ෂිප්ස් කියලා කියන්නේ ඒවට ස්ලැස්කොම් ආයතනයෙන් අපිට ආධාර හුඟක් ලැබෙනවා. සමාගම් සමග සම්බන්ධතා ගොඩනගලා ශිෂ්‍යයන් ඒ සමාගම් වල පිහිටුවන්න. අපි දැන් ඉක්මනට බලමු මේ වෙබ් අඩවි තුන. මේ තියෙන්නේ ස්ලැස්කොම් ආයතනයේ ප්‍රධාන වෙබ් අඩවිය. මේ වෙබ් අඩවියේ නොයෙකුත් කොටස් තියෙනවා. ඒ වුණත් අපේ අවශ්‍යතාවයට වැදගත් වෙන්නේ මේ වෙබ් අඩවියේ අලුතෙන් ඇති කරලා තියෙන කොටසක් ස්ලැස්කොම් ඇකඩමි අධ්‍යයන කටයුතු සඳහා ඇති කරලා තියෙන කොටස. මේ කොටසෙත් නොයෙක් මට්ටම් වල අධ්‍යයන කිරීම ගැන කතා කරනවා. අපි මෙතන යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් කියන කොටසට අපි ගිහිල්ලා බලමු. ඔබට මේ පාඨමාලාව කරන්න ඇත්ත වශයෙන්ම අවශ්‍ය සංකල්ප ආකල්ප තියෙනවා නම් මේ ඉදිරිපත් කිරීම ඉවර වුණ ගමන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ වෙබ් අඩවි ගිහිල්ලා හොඳට ඒවට ගිහිල්ලා ඒවල තියෙන තොරතුරු ගැන හොඳට හොයලා බලනවා කියලා. දැන් මේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් නැත්නම් විවිධ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සඳහා තියෙන කොටසේ විශේෂයෙන්ම නොයෙක් කොටස් තියෙනවා. මෙතන උදාහරණයක් හැටියට උපාධිධාරීන් රැකියාවලට ඈස්ති කිරීම, බුද්ධිමය කුසලතා පාඨමාලා නොයෙක් දේවල් තියෙනවා. ඊට අමතරව මේ Future Careers Bridge කොටස ගැන අපි තව ටිකකින් අපි කතා කරනවා. දැන් ඒ කතා කරේ මේ ස්ලැස්කොම් ආයතනයේ වෙබ් අඩවියේ තියෙන කොටස්. ඒ කොටස් තුලින් අපේ පාඨමාලාවට ඇතුල් වීමට කැමති නැත්නම් මේ යම්කිසි අවශ්‍යතාවයක් තියෙන ශිෂ්‍යයන්ට පසුබිමේ දුර්වලතා ගැන හොයලා බලන්න පුළුවන්. මීට අමතරව අන්තර්ජාලයේ නොයෙකුත් සම්පත් තියෙනවා අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒවා. ඒ සම්පත් කිසිම මිලකට නෙවෙයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඕනෑම එක්කෙනෙකුට ඕනෑම විදිහට පාවිච්චි කරන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ සම්පත් අතරින් අපි බොහොම වැදගත් කියලා සැලකනවා මේ Khan Academy කියන වෙබ් අඩවිය සහ edX කියන වෙබ් අඩවිය. අපි දැන් ඊළඟට ඒ දෙක ගැන ටිකක් හොයලා බලමු. මේ තියෙන්නේ Khan Academy වෙබ් අඩවිය. නැත්නම් අපි සිංහලෙන් කියවොත් එimhe Khan පාසල වෙබ් අඩවිය. මේ වෙබ් අඩවිය හරහා සල්මන් ඛාන් කියන පුද්ගලයාගේ නායකත්වයේ යටතේ පාසල් විෂයන් සියල්ලක්ම ඒ කියන්නේ විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ උගන්වන පාඨමාලා අනුව හැම විෂයකටම උපකාරී වෙන කොටස් තියෙනවා. අපි විශේෂයෙන්ම භාවිත කරන්න ලෑස්ති වෙන්නේ මේ ගණිතය කොටස්. මේ ගණිතය කොටස් පාසල් පාඨමාලා විතරක් නෙවෙයි මූලික විශ්වවිද්‍යාල පාඨමාලා හරහා උපකාරී වෙන කොටස් තියෙනවා. මේවා හැම දෙයක්ම තියෙන්නේ නොමිලේ සහ මේ වෙබ් අඩවිය නූතන ක්‍රම පාවිච්චි කරනවා ඕගලන්ට උගන්වන්න. නැත්නම් ඕගලන්ට උගන්වන්න නෙවෙයි විශේෂයෙන්ම ඕගලන්ට ඉගෙනුම ලබා ගන්න සහාය වෙන නොයෙකුත් කොටස් තියෙනවා. මීට අමතරව පරිගණක සටහන් ලිවීම පිළිබඳ කොටස් තියෙනවා. අපි ඒවත් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා අපේ මේ යෝජිත වැඩ කොටස යටතේ. දෙවෙනි වෙබ් අඩවිය වන්නේ මේ edX කියන වෙබ් අඩවිය. ඒකත් ගිහිල්ලා බලන්න edX වෙබ් අඩවිය හදලා තියෙන්නේ
ලෝකයේ උසස් විශ්වවිද්‍යාල කීපයක් කියන්නේ 100ට වඩා එකතු වෙලා ලෝකයේ ඕනෑම තැනක ඕනෑම පුද්ගලයෙකුට විශ්වවිද්‍යාලවල තියෙන දැනුම සහ කුසලතා ලබා ගන්න පුළුවන් හැටියට මේ වෙබ් අඩවිය හරහා පාඨමාලා ඉදිරිපත් කරනවා. මෙතන අපිට අවශ්‍ය වෙන්නේ මූලික පරිගණක වැඩසටහන් ලිවීමේ හැකියාව පිළිබඳ එක විෂයක් ගැන කතා කරනවා. ඒ තමයි මේ CS50's Introduction to Programming with Scratch. Scratch නැමැති බොහෝම සරල පරිගණක වැඩසටහන් ලිවීමේ භාෂාවක් බොහොම කෙටි කාලයකින් ඉදිරිපත් කරනවා. දැන් මේ පාඨමාලාව හදලා අන්තර්ජාලයේ ඉදිරිපත් කරන්නේ හාර්වර්ඩ් විශ්වවිද්‍යාලය. හාර්වර්ඩ් විශ්වවිද්‍යාලය කියන්නේ ලෝකේ සාමාන්‍යයෙන් උසස්ම පළවෙනි පෙළේ තියෙන විශ්වවිද්‍යාලයක්. ඒ විශ්වවිද්‍යාලයටත් කිසිම පරිගණක පසුබිමක් නැතුව පිවිසුනොත් ඒ ශිෂ්‍යයන්ට එහෙම පිවිසින ශිෂ්‍යයන්ට සාමාන්‍යයෙන් මෙන්න මේ මූලික පාඨමාලාවක් තියෙනවා. ඒ පරිගණක වැඩසටහන් ලිවීමේ මාර්ගය පටන් ගන්න. ඉතින් අපි ඒ පාඨමාලාවේ තියෙන කොටස් වීඩියෝ දේශන තියෙනවා සහ අභ්‍යාස තියෙනවා. අපි ඒව බලලා අපි ඒවා කරන්න ඕගලන්ට යම්කිසි උපදෙස් දෙනවා. ඒ කිරීමෙන් කිසිම පසුබිමක් නැති ශිෂ්‍යයන්ට පුළුවන් මෙන්න මේ වැඩසටහන් ලිවීම කියන්නේ මොකක්ද? අපි කොහොමද හිතන්න ඕනේ කියන දේ ගැන මූලික අවබෝධයක් ලබා ගන්න. මේට අමතරව /com academy වෙබ් අඩවියේ කොටස් අපි කලින් දැක්කා. අපි තව ටිකකින් කතා කරමු මේ Future Careers Bridge වෙබ් අඩවිය ගැන. දැන් මේවා තියෙන්නේ මේ වෙන ආයතනවල වෙබ් අඩවි. මේ පාඨමාලා හැදෑරීමේදී අපි ඕගලන්ට උපකාරී කරන්නේ මේ එක එක කොටස කරන අවස්ථාවේදී ඉගෙනුම් කළමනාකරන පද්ධතියක් නැත්නම් LMS එකක් හරහා අපි ඕගලන්ට සහාය දෙනවා. හරි? ඉගෙනුම් කළමනාකරන පද්ධතියක් කියන්නේ ඇත්ත වශයෙන්ම ඉගෙනීමට සමාජ මාධ්‍යයක් හැදුවා වගේ. ඒ අරමුණින් තමයි මේ LMS පද්ධති හදලා තියෙන්නේ. සාමූහික වශයෙන් ඉගෙනීම ලබා ගන්න. මම අපේ මේ LMS එකක් පෙන්වන්නම් වෙන විෂයකට ඉක්මනට උදාහරණයක් හැටියට. මේ තියෙන්නේ අපේ පාඨමාලාවේ එක් විෂයකට මුල් වසරේ තියෙන විෂයකට තියෙන ඉගෙනුම් කළමනාකරන පද්ධතිය. නැත්නම් LMS එකේ ඒ පිටුව. මේ විෂයට අදාළ පිටුව. මේ පිටුව හරහා විෂය නිර්දේශය ඉදිරිපත් කරන්න පුළුවන්. ඕනෑම කොටස් නොඑක් තොරතුරු වීඩියෝ දර්ශන වලට පිවිසෙන්නේ කොහොමද? ඒවා හැම දෙයක්ම මේ එක වෙබ් අඩවියක් හරහා අපි ඉදිරිපත් කරනවා. ඊට අමතරව ශිෂ්‍යයන්ට පුළුවන් සාමූහික වශයෙන් සාකච්ඡා කරන්න. දැන් ශිෂ්‍යයන්ට තියෙන නිවේදන ගුරුවරයා මෙතනින් දෙනවා. ශිෂ්‍යයන්ට ප්‍රශ්න තිබුණොත් එහෙම ඒවා එක එක මාතෘකාව යටතේ මේ ඩිස්කෂන් ෆෝරම්ස් නැත්නම් සාකච්ඡාට තියෙන අවකාශය ලබාගෙන තියෙනවා. ශිෂ්‍යයෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතන ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඊට පස්සේ ගුරුවරයාට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන අවස්ථාවේදී හැම ශිෂ්‍යයාටම මේක පේනවා. ඇත්ත වශයෙන්ම ඕගලන්ට පුරුදු Facebook වගේ කොටසක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපි කරන්නේ මේ කොටස් වලින් ඔයගොල්ලෝ ලබා ගන්න ඉගෙනුම අපි සම්බන්ධීකරණය කරනවා මේ LMS එක හරහා.
එතකොට ශිෂ්‍යයන්ට පුළුවන් අපිට අවශ්‍ය දේ අපිට අවශ්‍ය දැනුම එකට ඔක්කොමලා එකට වැඩ කරලා ලබා ගන්න. මේවට අදාළ කෙටි දේශන වගේ දේවල් අපි මේ LMS එක හරහා තමයි ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ. දැන් මේ සහාය දීමේ වැඩසටහන කවද්ද පටන් ගන්නෙ? මෙතන අපිට අවශ්‍ය වෙන පුළුවන් තරම් ඉක්මනට පටන් ගන්න. දැන් ඕගලන්ගේ තේරීම් පරීක්ෂණය තියෙන්නේ 18 වෙනිදා ඉරිදා. ඊළඟට සාමාන්‍ය ක්‍රමයට තියෙන්නේ ලියාපදිංචි වීම තියෙන්නේ ඔක්තෝබර් මාසේ අග. එනවත් අපි ඒ කාලේ වෙනකල් අපි ඉන්නේ නැහැ. අපි පුළුවන් තරම් ඉක්මනට පටන් ගන්නවා. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ පරීක්ෂණයට සතියකින් පස්සේ ඒ කියන්නේ අර 24 25 සතිය අන්තයේ වගේ අපි මේ වැඩසටහන පටන් ගන්නවා. දැන් ආපහු අපි පොඩ්ඩක් මතක් කරමු මේ වැඩසටහන මොකටද තියෙන්නේ? මේ වැඩසටහන තියෙන්නේ තමන්ගේ තොරතුරු තාක්ෂණ සහ පරිගණක වැඩසටහන්, ඉංග්‍රීසි සහ ගණිතය කොටස් වලින් තියෙන අඩුපාඩු අඳුනාගෙන ඒ අඩුපාඩු හදන්න මේ පාඨමාලාවේ විෂයන් ජනවාරි මාසේ පටන් ගන්න කලින්. හරි? ඒකට තමයි තියෙන්නේ. දැන් මේ පාඨමාලාව අපි කරන්නේ ඇයි? මේක ඇත්තට ඒකට විශේෂ ගාස්තුවක් ආය කරන්නේ නැහැ. ඒ වුණත් අපි කරන්නේ අර කලින් කිව්වා වගේ අර වින් වින් සිටුේෂන් එක නැත්නම් දෙපාර්ශ්වයට ඡායාග්‍රහණයක් ලබා ගන්න. ශිෂ්‍යයන්ට පුළුවන් දියුණු වෙන්න අවශ්‍ය තත්වයට පිවිසෙන්න. අපිට පුළුවන් ජනවාරි මාසයේ විෂයන් උගන්වනකොට විෂය ඔක්කොම එක මට්ටමට උගන්වන්න. එක එක්කෙනාගේ අඩුපාඩු ඒ වෙලාවේ හදන්න බොහොම අමාරුයි. හරි? ඉතින් මේක අර වින් වින් තියෙන තත්වයක්. මේ වැඩසටහනට සහභාගී වීම අනිවාර්ය නැහැ. අනිවාර්ය නැහැ. ඒ වුණත් අපි දැඩි ලෙස අවවාද කරනවා හැම ශිෂ්‍යයෙක්ම සහභාගී විය යුතුයි කියලා. ගණිතය තිබුණත් මේ කොටසට පිවිසලා උසස් මට්ටමින් කරන්න පුළුවන්. සමහර ශිෂ්‍යයෝ පටන් ගන්නෙ සාමාන්‍ය පෙළ ගණිතයෙන් වෙන්න පුළුවන්. උසස් පෙළ ගණිතය කරලා තියෙන අයට පුළුවන් අර ඒ කොටස් වලින් අමාරු ප්‍රශ්න ටිකකට මුහුණ දීලා ඒගොල්ලන්ගේ දැනුම වර්ධනය කරන්න. පරිගණක වැඩසටහන ලියන්න පුළුවන් ශිෂ්‍යයන්ට පුළුවන් අර ස්ක්‍රැච් එකට වඩා අමාරු නැත්නම් වැදගත් කොටස් වලට යන්න. මෙතන අන්තර්ජාලයේ කිසිම සීමාවක් නැහැ. බොහොම වැඩි මට්ටම් වලත් පාඨමාලා තියෙනවා. හැමෝම බැඳෙන්න ඕනේ. ඊළඟට තීරණය කරන්න පුළුවන් අපි මේ කොතරක් දුරට කරනවද කියලා. දැන් ගිය අවුරුද්දෙත් මේ BSc පාඨමාලාවට කලින් අපි මේ වගේ වැඩසටහනක් කරා. ඒ වුණත් ශිෂ්‍යයෝ 50%ක් විතර බැඳුනේ නැහැ. අපි කොතරක් කිව්වත් ඒගොල්ලෝ ආවේ නැහැ මේ පාඨමාලාවට. BSc විෂයන් පටන් ගන්න අවස්ථාවේදී මොකද්ද සිදු වුනේ? සතියක්වත් ගියේ නැහැ. කේන්ද්‍රී ගන්න පටන් ගත්තා. ඊමේල් යන්න පටන් ගත්තා. අපි සාහූමික Zoom හරහා මේ එකතු වෙලා සාකච්ඡා කරනකොට ප්‍රශ්න ලක්ෂයක් මතු කරගත්තා. මොනවද අතු කරගත්ත ප්‍රශ්න? ගණිතයේ විෂය අමාරුයි. කොහොමද අපි මේක කරන්නේ? පරිගණක ක්ෂේත්‍රයේ විෂයන් උගන්වනවා ඉක්මන් වැඩි. අපිට හුරු නැහැ. අපිට වෙලා යනවා මේවා කරන්න. සිංහලෙන් දෙමළෙන් පුළුවන් උගන්වන්න ඉල්ලනවා. ඉතින් ඒ අවස්ථාවේදී මේ එකක්වත් කරන්න බෑ. විශේෂයෙන්ම මේ පාඨමාලාව සම්පූර්ණයෙන්ම තියෙන ඉංග්‍රීසි භාෂාවෙන්. ඉංග්‍රීසි භාෂාවෙන් තමයි මේ ක්ෂේත්‍රය කරන්නේ. ලෝකේ කොහෙවත් සිංහලෙන් දෙමළෙන් මේ ක්ෂේත්‍රය කරන්නේ නැහැ. ගණිතයේ විෂයන් මේ ක්ෂේත්‍රයට අවශ්‍යයි. ඒ ඔක්කොම විෂයන් සහ පරිගණක වැඩසටහන් ලියන විෂයන්ුත් අවශ්‍යයි. අත්‍යවශ්‍යයි. ඒවා යම්කිසි මට්ටමකට යම්කිසි වේගයකින් කරන්න ඕනේ. නැත්නම් පාඨමාලාව සම්පූර්ණ කරන්න හම්බ වෙන්නේ නැහැ.
ඉතින් කරුණා කරලා මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න මේ පාඨමාලාව කරනවා නම් මේ අඩුපාඩු ගැන හොයලා බලලා මේ ඊළඟ මාස 4 පාවිච්චි කරන්න ඒවා මට පාත්තන්න. අපි ඊළඟට කතා කරමු මේ Future Careers Bridge කියන වෙබ් අඩවිය ගැන. ඒක බොහොම වැදගත්. Future Careers Bridge කියන සංකල්පය අපි සිංහලෙන් කිව්වොත් එහෙම අනාගත වෘත්තියට පිවිසුම කියන හැඟීමක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ස්ලැස්කොම් ආයතන ගත් මේ නායකත්වය අරගෙන කරපු දෙයක්. අපි විශ්වවිද්‍යාලයේ කිසිම සම්බන්ධතාවයක් නැහැ මේක ඇති කිරීමේ. ස්ලැස්කොම් ආයතනයේ මේ Future Careers Bridge වෙබ් අඩවිය ඇති කරේ අපේ විශ්වවිද්‍යාලයට නෙවෙයි ඕනෑම එක්කෙනෙකුට. පාසල් සිසුන්, ඒ කියන්නේ පාසල් විභාග කරලා මේ ක්ෂේත්‍රයට පිවිසෙන ශිෂ්‍යයන්ට වුණත් කිසිම දැනුමක් නැති වුණත් ඕනෑම එක්කෙනෙකුට මේ ක්ෂේත්‍රයට අවශ්‍ය මූලික දැනුම ලබා ගන්න. මේ වෙබ් අඩවිය අපි තව ටිකකින් ඒක බලමු. මේ වෙබ් අඩවියේ තියෙන්නේ අභියෝග කාණ්ඩ තියෙනවා. ඒ අභියෝග කාණ්ඩ කරලා සාර්ථක වුණාට පස්සේ තමන්ගේ ස්කෝර් එක නැත්නම් තමන්ගේ ශ්‍රේණිය මේ වෙබ් අඩවියේ දියුණු කරන්න පුළුවන්. යම්කිසි මට්ටමකට කවුරු හරි එක්කෙනෙක් ආවොත් එහෙම දැන් ඒ කරලා තියෙන දේවල් කර්මාන්තයේ අයත් සමග ඒක ඒගොල්ලන්ට බලන්න පුළුවන්. එතකොට දැන් යම්කිසි තත්වයකට ආපු ශිෂ්‍යයෝ කර්මාන්තයෙන් අඳුනාගෙන කර්මාන්තයෙන් ඒගොල්ලන් කැඳවනවා සම්මුඛ පරීක්ෂණ වලට රැකියාව වලට සමහර විට ශිෂ්‍යත්වය දෙන්න කැඳවනවා. මේක ඕනෑම එක්කෙනෙකුට ගන්න පුළුවන් මාර්ගයක්. සහ ඊට වඩා වැඩි ඒ කියන්නේ එතනින් තව දුරටත් වැඩසටහන් වලට කැඳවනවා ස්ලැස්කොම් ආයතනය. හරි? අපි දැන් ඉක්මනට බලමු මේ වෙබ් අඩවිය. මේ Future Careers Bridge වෙබ් අඩවිය. මම කලින් කිව්වා වගේ ඕගලන්ට ටිකක්වත් මේ ක්ෂේත්‍රයට අවශ්‍ය ආකල්ප තියෙනවා නම් මේ දේශනයට අහුම්කම් දීලා ඉවරුණ ගමන්ම ඔයගොල්ලෝ අන්තර්ජාලයට ගිහිල්ලා මේක බලනවා. අපි විසින් මේක බලවන්න බල කරන කල් ඔයගොල්ලෝ ඉන්නවා නම් මට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ මේ ක්ෂේත්‍රයට සුදුසු නෑ කියන නිගමනය. හරි? මෙතන මේ ක්ෂේත්‍රයට අවශ්‍ය වෙන්නේ මේ වගේ දෙයක් දුන්නොත් එහෙම තමන්ගේ වමනාවෙන් තමන්ගේ ඕනකමින් මේකට ගිහිල්ලා අවශ්‍ය දැනුම ලබා ගන්න පුද්ගල තමයි අවශ්‍ය වෙන්නේ. හරි? එතකොට කරුණා කරලා වෙන මොකක්වත් කරේ නැතත් අදම ගිහිල්ලා මෙන්න මේ වෙබ් අඩවිය හරහා ගිණුමක් හදා ගන්න. මේ new user කියලා කිව්වොත් එහෙම ගිණුමක් හදා ගන්න පුළුවන්. තමන්ගේ ඊමේල් එක නැත්නම් දුරකථන අංකය පාවිච්චි කරලා ගිණුමක් හදාන්න පුළුවන්. මෙතන රෙජිස්ටර් කියලා කරන්න අවශ්‍ය වෙනවා. right? දැන් මට ගිණුමක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මගේ ගිණුම. මගේ ගිණුම හරිය අපි බලමු මොනවද මේ අභියෝග මොනවද කියලා. මුලින්ම තියෙනවා මේ ෆන්ඩමෙන්ටල් චැලෙන්ජස් කියලා අභියෝග කාණ්ඩය. ඒ වුණත් ඊට අමතරව මේ මෘදුකාංග ක්ෂේත්‍රයේ එක එක මේ මාර්ග තියෙනවා. උදාහරණයක් ඇටියට මෙතන software development කියන කොටස, cyber security මේ දාසල බොහොම වැදගත් කියලා සලකන කොටසක් තියෙනවා. ඒවා සම්බන්ධයෙන් උත් මේ අභියෝග කාණ්ඩ තියෙනවා. මේ තියෙන සම්පූර්ණ මාර්ගවල ලයිස්තුවක්. හරි? ඒ වුණත් අපි මේ fundamentals කියන එක බලමු ඉක්මනට. මේව තමයි ස්ලැස්කොම් විසින් ඒ කියන්නේ ක්ෂේත්‍රයේ මේ සමාගම් විසින් අත්‍යවශ්‍ය කියලා හිතන කුසලතා මොනවද ඒවා? බොහොම සරල ඒවා වලින් පටන් ගන්න. ඊමේල්, ඉලෙක්ට්‍රොනික තැපෑල් පාවිච්චි කරන්න. බ්ලොග්,
ඒ කියන්නේ අන්තර්ජාලයේ තමන්ගේ මේ ලේඛනයක් පවත්වන්න. දැන් මේ හැම අභියෝගයකටම අපි මෙතන ඇතුළට ගියොත් එහෙම යම්කිසි වැඩ කොටසක් දීලා තියෙනවා. ඒ වැඩ කොටසට අවශ්‍ය තොරතුරු දීලා තියෙනවා. කරන්න තියෙන මොනවද? මේවා කියවලා අවශ්‍ය දේ කිරීම. මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ එච්චරයි. බොහොම සරල දෙයක්. මේකෙන් ඕගොල්ලෝ පෙන්වන්නේ මම මේ සුළු දැනුම ලබා ගත්තයි කියලා. ඒ වගේ මේවා 15ක් තියෙනවා. ඒ වුණත් මේ 15න් අපි බැලුවොත් දෙකක් තියෙනවා පරිගණක වැඩසටහන් ලිවීම සම්බන්ධයෙන්. අනිත් 13 ඇත්ත වශයෙන්ම ඔක්කොම තියෙන්නේ sannivedana ගැන. ඉංග්‍රීසි වලට සම්බන්ධ දෙකකුත් තියෙනවා. බොහොම සරල කොටස් දෙකක්. හරි? ඒ කියන්නේ මොකද්ද ක්ෂේත්‍රයෙන් කියන්නේ? ක්ෂේත්‍රයෙන් කියන්නේ මුලින්ම අවශ්‍ය වෙන්නේ ඇත්ත වශයෙන්ම තාක්ෂණික දේවල් නෙවෙයි. බොහොම ෆන්ඩමෙන්ටල් කියන්නේ අත්‍යවශ්‍ය නැත්නම් පදනම් වන දේවල් තියෙන්න ඕනේ. ඉංග්‍රීසි සහ sannivedana කුසලතා. ඉතින් අපි හොයාගත්තේ ඒ කුසලතා තියෙන්නේ අර ක්ෂේත්‍රයෙන් තෝරලා තියෙන වැදගත් කුසලතා. ඒ නිසා අපි මොනවද කරලා තියෙන්නේ? අපේ පාඨමාලාවේ මූලික මුල් වසරේ තියෙන සංවිනේදන කුසලතා විෂයට මේවා ඔක්කොම අඩංගු කරලා තියෙනවා. මුල් වසරේ මුල් වාරේ තියෙන මේ විෂයක් තියෙනවා. ඒක ඉදිරියට අනිවාර්ය විෂයක් වෙනවා. ඒ විෂයේදී අපි දීලා තියෙන වැට කොටස් අතර මේ මුල් 13 අපි දාලා තියෙනවා. එතකොට මේ මුල් 13 කිරීමෙන් ඒක ශිෂ්‍යයන්ට ක්‍රම දෙකකින් වාසය ඇති වෙනවා. එකක් මේ විෂය සම්පූර්ණ කරන්න. ඊට වඩා වැදගත් ඇත්ත වශයෙන්ම මේ ක්ෂේත්‍රයටත් පෙන්වන්න පුළුවන් ඉදිරියේදී මෙන්න මේවා තමයි මගේ වැඩ. මෙතන කරන්නේ ශිෂ්‍යයන්ට අර වැඩ පෙන්වන අවස්ථාවක් දෙනවා ක්ෂේත්‍රයට. ඉතින් මේ අභියෝග කිරීමත් ඒක අර ආකල්ප පෙන්눔 කරන්න පුළුවන් දෙයක්. අපි කියනකල් මේවා කරන්න නැත්නම් මෙතන විෂය අසමත් වෙනවා කියලා කියනකල් හිටියොත් එතකොට ඒකෙන් ඕගොල්ලෝ කියන්නේ මට මේ හරි ආකල්පේ නෑ කියන එක. ඕනෑකමින් කැමැත්තෙන් යම්කිසි ඉගෙනුමක් ලැබුණා කියලා මේ අභියෝග කරොත් එහෙම ඒකෙන් කියන්නේ මම මේ ක්ෂේත්‍රයට සුදුසු පුද්ගලෙක් කියලා. ඉතින් කරුණා කරලා මේවා ගිහිල්ලා බලන්න. දැම්මම පටන් ගන්න ඕනේ නෑ. ඒ වුණත් අපි අර මේ මූලික සහාය දීමේ වැඩපිළිවෙලේදී අපි මේ Future Careers Bridge පදනම් අභියෝග ගැනත් අපි කොටසක් කරනවා. ඒවා කොහොමනත් ඉදිරියේදී අපේ පාඨමාලට බැඳුනොත් එහෙම විෂයකට වැදගත් වෙනවා. ඒ වුණත් ඒවා කිරීමෙන් Tamanට පුළුවන් තමාගේ තොරතුරු තාක්ෂණ කුසලතාවය සහ ඉංග්‍රීසි දැනුම දියුණු කරන්න. දැන් මේ දිග දේශනය අහලා ක්ෂේත්‍රයේ තියෙන අවශ්‍යතා මොනවද? ලොකු ලැයිස්තුවක් අපි කතා කරා. ක්ෂේත්‍රයට පිවිසෙන්න බැරි වෙන හේතු දිග ලැයිස්තුවක් කතා කරා. සමහරුන්ට හිතනවා ඇති මගේ පසුබිම දුර්වලයි. මට නම් හිතෙනවා මේක කරන්න බැරි වෙයි කියලා. ඒ වගේ සිතුවිලි මතුවෙනවා ඇති. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ වගේ අත් වශයෙන්ම සිතුවිලි මතුවෙන්න ඕනේ. මේ පාඨමාලාව ලේසි නෑ. මේ සම්පූර්ණ කිරීම සහ සාර්ථක වීමට හුඟක් වැඩ කරන්න අවශ්‍ය වෙනවා. ඒ වුණත් දැම්ම මාතාරලා යන්න එපා. Tamante යම්කිසි ආශාවක් තියෙනවා නම් මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න අපි මේ අවශ්‍ය තත්වයට එන්න පුළුවන්ද කියන එක හොයාගන්න අපිට උපකාරී වෙනවා අර වැඩසටහන තුලින්. මුලින්ම අපෙන් කිසිම සම්බන්ධ වීමක් නැතුව ඕගලන්ට පුළුවන් මේ /com academy සහ Future Careers Bridge කියන වෙබ් අඩවි ටික ගිහිල්ලා හොඳට බලන්න. ඒකෙන් ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් මේ මොන මට්ටමක්ද ඉංග්‍රීසි මට්ටම මොනවද
කුසලතා මට්ටම මොනවාද අවශ්‍ය වෙන්නේ ඉදිරියට යන්න ක්ෂේත්‍රයට. Future Careers Bridge වෙබ් අඩවියේ ගිණුමක් හදලා ලියාපදිංචි වෙලා ඕනනම් පටන් ගන්නත් පුළුවන් වැඩ කරන්න. නැත්නම් අපිත් එක්ක මේ මාසේ අග ඉඳන් පටන් ගන්න පුළුවන්. මම කිව්වා කලින්ුත් කිව්වා මේ වගේ දේවල් කරන්නේ නැත්නම් Future Careers Bridge සහ වෙන වැඩිපුර ක්‍රියාකාරකම් කරන්නේ නැත්නම් අපිට පේන්නේ සුදුසු ආකල්පයක් නෑ කියන බව තමයි අපිට පේන්නේ. ආයුධම් පත දීලා සිලෙක්ෂන් එක නැත්නම් මේ තේරුම් පරීක්ෂණය කරන්න. ඊළඟට ඒ පරීක්ෂණය සාර්ථක වුණොත් එහෙම අපිත් එක්ක මේ මාසේ අගදී මේ වැඩසටහන පටන් ගන්න. හරි. දැන් ඔක්තෝබර් මාසේ ලියාපදිංචි වීම තියෙනවා. ලියාපදිංචි වීමේදී මූලික මුල් ගාස්තුවයි දැන් ආයුධම් පත් ලබා දීමේදී බොහොම සරල ගාස්තුවක් තියෙනවා රුපියල් 600ක්. ඒ රුපියල් 600 අවශ්‍ය වෙන්නේ අපිට අර මේ තේරීම් පරීක්ෂණය තියන්න තමයි. එතනින් එහාට ගාස්තු ගෙවන්න අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් අපේ ගාස්තු අපි කොටස් දෙකකින් අය කරනවා. මුලින් 60%ක් සහ ඊළඟට තව මාස කිහිපයකින් 40%. හැම වර්ෂයකටම. දැන් මෙතන මේක කරන්න පුළුවන් කියලා හරියටම අපිට හිතෙන්නේ නැත්නම් අමාරුවක් මතුවෙන්න පුළුවන් කියලා හිතෙනවා නම් මෙතන අපි යෝජනා කරන්නේ අවම විෂයන් කොටසක් ගන්න. දැන් අපේ විශ්වවිද්‍යාලේ මම තව ටිකකින් කියලා දෙන්නම්. හැම අවුරුද්දෙම හැම ශිෂ්‍යයෙක්ම එක හා සමාන විදිහට විෂයන් කරන්නේ නැහැ. කරන්න අවශ්‍යතාවයක් නැහැ. තමන්ගේ හැකියාව සහ තමන්ගේ කාල සටහන විශේෂයෙන්ම රැකියා කරන ශිෂ්‍යයන් නැත්නම් තමන්ගේ මූල්‍ය తත්වය මුදල් හොයාගන්න බැරි නම් ඒවා අනුව විෂයන් කොටසක් පමණක් කරන්න පුළුවන්. ඉතින් මෙතන අපේ හැම අවුරුද්දෙම ශිෂ්‍යත්වයේ තියාගන්න අවම විෂයන් කොටසක් තියෙනවා. මෙතන අපි කියන්නේ ක්‍රෙඩිට් වලින් තමයි ඒවා මනින්නේ. ඒවා 9කට ලියාපදිංචි වෙන්න. ඒ සාමාන්‍යයෙන් මේ මූලික ලියාපදිංචි වීමට අර 60% කොටස අවශ්‍ය වෙන්නේ රුපියල් 20000ක් පමණ. ඔක්තෝබර් මාසයේ අග මේක ගෙවන්න අවශ්‍ය වෙනවා. නැත්නම් මේ ඉදිරියට යන්න අපිත් එක්ක යන්න හම්බ වෙන්නේ අපේ ශිෂ්‍යයෙක් නෙවෙයි. ඒ අවස්ථාවේදී රුපියල් 20000 ගෙවලා අර අපි පටන් ගත්ත මේ සහාය දීමේ වැඩපිළිවෙල කරන්න පුළුවන්. ඊළඟට විවිධ විශ්වවිද්‍යාලයේ සාමාන්‍යයෙන් ඕන ශිෂ්‍යයෙකුට කරන කොටස් දෙක තියෙනවා. මේ ඉංග්‍රීසි පාඨමාලාව සහ දුරස්ථ අධ්‍යාපන පිවිසීමේ පාඨමාලාව. මේ දෙක කරන්න පුළුවන්. ඇත්ත වශයෙන් පාඨමාලාවේ මුල් වසරේ මුල් වාරයේ පටන් ගන්න ජනවාරි 20යි 23. ඒ විෂයන්ුත් පටන් ගන්න පුළුවන්. ඒකේ මුල් සතියක් දෙකක් විතර වැඩ කරන්නත් අවස්ථාව ලැබෙනවා. අපේ ක්‍රමය යටතේ ජනවාරි මැද දිනයක් තියෙනවා. හරියටම තාම ඒක નિયમિત නෑ. අපි નિયમિત කරලා දෙනවා. අවස්ථාවක් තියෙනවා. මේ කරලා තියෙන ගෙවීම් වලින් 90ක් නැවත අතට ලබාගෙන පාඨමාලාවෙන් බැහැරව යන්න. අපි මේ දින ගැන ඕගලන්ට හොඳට මතක් කරනවා. ඒ අවස්ථාවේදී තීරණයක් ගන්න අපි නොයෙකුත් සාකච්ඡා කරලා දැනුවත් තීරණයක් ගන්න උපකාරී කරනවා. දැන් මේ අවස්ථාවේදී මට මේක කරන්න පුළුවන්. මම අඩුපාඩු හදාගත්තා. මම ඉදිරියට යනවා කියලා තීරණයක් ගත්තොත් එහෙම අමතක කරන්න එපා. එතකොට කියමු අපි සම්පූර්ණ අවුරුද්දට විෂය නිර්දේශය කරනවා නම් ඒ අවස්ථාවේදී තව රුපියල් 40000ක් විතර ගෙවන්න අවශ්‍ය වෙන හේතුව අවුරුද්දේ ගාස්තු දල වශයෙන් රුපියල් ලක්ෂයක් වෙනවා මේ දවස්වල. ඒකෙන් 60%ක් වෙන්නේ 60000යි අපි 20000ක් ගෙවුවා තව 40000ක් ගෙවන්න අවශ්‍යත් වෙනවා. ඉතින් මේ ක්‍රමය තමයි අපි මෙතන යෝජනා කරන්නේ. මේ ක්ෂේත්‍රෙට පිවිසෙන්න ආසාවක් තියෙන්න ඕනේ. මේ ක්ෂේත්‍රයේ තියෙන අභියෝග ගැන දැන් අපි තේරුම් කරලා දුන්නා. ඒවට මුහුණ දෙන්න පුළුවන් කියලා හිතලා ඒ වුණත් මගේ පසුබිම ගැන මට ප්‍රශ්න තියෙනවා. ඒවා හොයලා බලලා ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් අපි මේ මාස 3මාර පමණ
මේ වැඩසටහනක් කරන්න ලෑස්ති විශේෂයෙන්ම බොහෝ දුරට නොමිලේ මේ පාඨමාලාවට සුදුසු ශිෂ්‍යයන් හොයාගන්න. හරි? දැන් මේ ඉදිරිපත් කිරීම අවසන් කරන්න ඉස්සෙල්ලා තව වැදගත් කොටස් දෙකක් තියෙනවා සාකච්ඡා කරන්න. එකක් තමයි මේ අපේ විවෘත විශ්වවිද්‍යාලයේ පොදු වශයෙන් අධ්‍යාපනය ගැන ටිකක් කතා කරන්න. විවෘත විශ්වවිද්‍යාලයේ අනිත් විශ්වවිද්‍යාල හැම එකටම වෙනස්. වෙනස් වෙන්නේ අපි කරන්නේ දුරස්ථ අධ්‍යාපනය. දුරස්ථ අධ්‍යාපනය කියන්නේ භෞතික වශයෙන් සාමාන්‍ය දේශන කියලා තියෙන පන්ති නැහැ. ශිෂ්‍යයෝ ඉගෙන ගන්නේ මුද්‍රිත පොත්වලින් අන්තර්ජාලය හරහා ඉදිරිපත් කරන තොරතුරු සහ ලේඛන වලින් සහ වීඩියෝ දේශන ඒ වගේ දේවල් වලින් සහ අන්තර්ජාලය හරහා ඉදිරිපත් කරන ප්‍රශ්නමාලා තුලින් ශිෂ්‍යයෝ ඉගෙන ගන්නේ තමන්ගේ වේගයට සහ තමන්ගේ කාලසටහන අනුව. රැකියාවක් කරනවා නම් ඔයගලන්ට රෑ හවස සතියන්තේ ඉගෙනුම් කටයුතු වල යෙදෙන්න පුළුවන්. ශිෂ්‍යයෝ ඉගෙන ගන්නේ සාමාන්‍යයෙන් බොහෝ දුරට තනියම. තමන්ගේ ගෙවල් තුල තමයි ඉගෙන ගන්න. බොහොම සීමිත මේ යම්කිසි ස්ථානගත ක්‍රියාකාරකම් කීපයක් තියෙනවා. එනත් සීමිතයි. විශේෂයෙන්ම අවසාන විභාග සහ වාරය තුල කරන විභාග දෙකක් අපි බොහෝ දුරට මේ කොවිඩ් සහ ගමනාගමන ප්‍රශ්න නැත්නම් අපි ඕගලන්ට කියනවා අපේ මධ්‍යස්ථාන වලට ඇවිල්ලා කරන්න අවශ්‍යයි කියලා. ගෙදරින් කරන්න බෑ. මීට අමතරව මේ පාඨමාලාවේ අපි කියනවා මේ ප්‍රෝග්‍රෑමින් ලැබොරටරි නැත්නම් තොරතුරු මේ පරිගණක වැඩසටහන් ලිවීමේ ක්‍රියාකාරකම් සමහරක් ඒවා අපේ මධ්‍යස්ථාන වලට ඇවිල්ලා කරන්න ඕනේ කියලා. ඒ වුණත් මෙතන අනිත් විශ්වවිද්‍යාලයට වඩා හුඟක් වෙනස්. අපි මේ ක්‍රියාකාරකම් මධ්‍යස්ථාන 26ක කරන්න ලෑස්ති. ප්‍රාදේශීය මධ්‍යස්ථාන 9ක් තියෙනවා. ඒ කියන්නේ හැම පළාතයකම අගනුවර වශයෙන් ගන්න නගරේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් තියෙනවා. ඊට අමතරව තව අනිත් නගරවල තව අධ්‍යයන මධ්‍යස්ථාන 17ක් තියෙනවා. ඉතින් අපි මේ 26ට ඔයගලන්ට පිවිසෙන්න අවස්ථාව දෙනවා අපේ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි ශිෂ්‍යයෙකුට. ඒ කියන්නේ නුවර ලියාපදිංචි ශිෂ්‍යයෙකුට පුළුවන් කොළඹට ගිහිල්ලා කරන්න හරි යාපනයට ගිහිල්ලා කරන්නත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේව හැරෙන්න ඊටු ටික ඔයගොල්ලෝ කරන්නේ ගෙදර. දැන් අපේ මේ BSc පාඨමාලාවේ ක්‍රියාකාරකම් කීපයක් තියෙනවා අන්තර්ජාලය හරහා කරන ඒවා. වීඩියෝ දේශන තියෙනවා, සාකච්ඡා කිරීම කොටස් තියෙනවා. අපි විශේෂයෙන්ම හුඟක් විෂයන් වලට ශිෂ්‍යයෝ 50ක් එක කාණ්ඩයකට දාලා පිට ගුරුවරයෙක්, ඒ කියන්නේ විශ්වවිද්‍යාලයකින් නැත්නම් ක්ෂේත්‍රයෙන් එක්කෙනෙක් ඇවිල්ලා විෂය උගන්වනවා. ඒවා හුඟක් දුරට කරන්නේ එක්කෝ සතියේ දවස්වල හවස රෑ නැත්නම් සතියන්තයේ සම්පූර්ණයෙන්ම සතියන්තයේ හරහා. ඉතින් ඒ පන්ති වලට අනිවාර්යයෙන්ම බැඳෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ එක්කෝ මේ දෙකෙන් එකක් තෝරන්න පුළුවන් එක එක විෂය. දැන් මේ විෂයන් කලින් කිව්වා වගේ සම්බන්ධීකරණය කරන්නේ විෂය නිර්දේශය කොටස් ශිෂ්‍යයන්ගේ සාකච්ඡා ප්‍රශ්න ඒවා ඔක්කොම සම්බන්ධීකරණය කරන්නේ මේ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් නැත්නම් ඉගෙනුම් කළමනාකරණ පද්ධති හරහා. ඒ දුරස්ථ අධ්‍යාපනය. ඊට අමතරව දුරස්ථ අධ්‍යාපනයට අමතරව විවෘත විශ්වවිද්‍යාලයේ තවත් අධ්‍යාපනයේ තවත් කැපිපෙනෙන ලක්ෂයක් වන්නේ මේ නම්‍යශීලී පාඨමාලාව හැදෑරීම. අනිත් විශ්වවිද්‍යාලවල සාමාන්‍යයෙන් එක වසරක ශිෂ්‍යයෝ සියල්ලම එකම විෂය නිර්දේශයක් එක වෙලාවට කරනවා. අපේ ක්‍රමය යටතේ ශිෂ්‍යයන්ට හැකියාව තියෙනවා
Tamanගේ අවශ්‍යතාවය අනුව යම්කිසි වසරකට කරන විෂයන් ගණන තෝරන්න. ඒ අවශ්‍යතාවය නිශ්චය වෙන්නේ එකක් තමන්ගේ තියෙන මූල්‍ය පහසුකම් අනුව ඊළඟට තමන්ට තියෙන කාලය අනුව. දැන් රැකියාවක් කරන ශිෂ්‍යයෝ සාමාන්‍යයෙන් තෝරගන්නවා සම්පූර්ණ විෂය නිර්දේශයට වඩා අඩු කොටසක් කරන්න. එම නිසා ඇත්ත වශයෙන්ම මෙතන එක අවුරුදු කාණ්ඩයක් නැත්නම් බැච් එකක් කියලා ශිෂ්‍යෝ කාණ්ඩයක් හැදෙන්නේ නැහැ. එක එක ශිෂ්‍යයන්ට හරි විදියට නැත්නම් ගැළපෙන විදියට ඒ ශිෂ්‍යයා විෂයන් තෝරලා කරනවා. ඒ ක්‍රමය නිසා මේ සම්පූර්ණ පාඨමාලාව සම්පූර්ණ කිරීමේ නිශ්චිත කාලයක් කියලා දෙයක් එච්චර කාලයක් නැහැ. සාමාන්‍යයෙන් සම්පූර්ණ විෂය නිර්දේශය හැම අවුරුද්දෙම හැදෑරුවොත් එහෙම අවුරුදු 4කින් සම්පූර්ණ කරන්න පුළුවන් පාඨමාලාවක් අවුරුදු 5කින් 6කින් 7කින් නැත්නම් ඊට වැඩි අවුරුදු ගණනකින් සම්පූර්ණ කරන්න පුළුවන් එක අවුරුද්දකට තෝරා ගන්න විෂයන් අනුව. අපේ ක්‍රමයේ යටතේ අවුරුදු 12කින් මේ පාඨමාලාව සම්පූර්ණ කරන්න අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් විශේෂයෙන්ම මේ වැඩ කරන ශිෂ්‍යයෝ රැකියා වල යෙදලා යන ශිෂ්‍යයෝ මේ පාඨමාලාව අවුරුදු 5කින් 6කින් 7කින් 8කින් වගේ තමයි සම්පූර්ණ කරන්නේ. මේ නම්‍යශීලීභාවය නිසා සහ සාමාන්‍යයෙන් හැමදාම දිනපතා සතිය දවස්වල දේශන නැති නිසා විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට පුළුවන් පාඨමාලාව හදාරන ගමන් රැකියාවක නිරත වෙන්න. ඒ වුණත් ඒ අවස්ථාවේදී තමන්ගේ අධ්‍යයන කටයුතු සහ රැකියාවට හරි විදියට කාලය යොදා ගැනීම තමන්ගේ කාලය හරියට කළමනා කරලා මේ දෙකම හොඳට කරන එක ශිෂ්‍යයාගේ වගකීමක්. විශ්වවිද්‍යාලයට කරන්න පුළුවන් අවවාද දෙන එක විතරයි. ශිෂ්‍යයා තෝරගත්තු යම්කිසි විෂයන් කොටසක් කරන්න ඒ ශිෂ්‍යයා රැකියාව කරනවා කියලා අපි ඒ විෂයට වැඩි අඩු වැඩ කොටසක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එක හා සමාන වැඩ කොටසක් බලාපොරොත්තු වෙන ශිෂ්‍යයෝ රැකියාව කරත් නොකරත්. මේ අවස්ථාවේදී විවෘත සහ දුරස්ථ අධ්‍යාපනය ගැන තේරුම් ගන්න තියෙන වැදගත්ම දේ තමයි දුරස්ථ අධ්‍යාපනය නිසා වැඩ අඩු වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම වැඩ වැඩි. සාමාන්‍යයෙන් එක රැල්ලක් හැටියට එකම දේශන වලට අහුම්කම් දීලා එකට වැඩ කරන ශිෂ්‍යයන්ට වඩා තනියම වැඩ කරන ශිෂ්‍යයෙකුට වැඩි කාලයක් අවශ්‍ය වෙනවා එකම විෂය කොටසක් ඉගෙන ගන්න. අපි සාමාන්‍යයෙන් ශිෂ්‍යයන්ට අවවාද කරන්නේ සම්පූර්ණ විෂය නිර්දේශක. ඒ කියන්නේ මෙතන ක්‍රෙඩිට් 35ක් අවුරුද්දක තෝරාගත්තොත් එහෙම අපේ සාමාන්‍ය අධ්‍යයන අවුරුද්ද වාර දෙකකට බෙදලා සම්පූර්ණයෙන්ම සති 33ක් පමණ වෙනවා. අපේ ගණන් බැලීම අනුව ශිෂ්‍යයාට අවශ්‍ය වෙනවා අවම වශයෙන් සතියට පැය 60ක් අධ්‍යයන කටයුතුට යොදන්න. ඒ කියන්නේ සතියේ දවස් 7ම වැඩ කරොත් එහෙම දවසට පැය 8ක් වගේ අපි කියමු එක දවසක් තියාගත්තයි කියලා අපේ පෞද්ගලික කටයුතු වලට. එතකොට දවස් 6ක් නම් දවසට පැය 10ක් වැඩ කරන්න අවශ්‍ය වෙන ශිෂ්‍යයාට තනියම මේ විෂය හොඳට ඉගෙන ගන්න. ඊට අමතරව ඉංග්‍රීසි භාෂාවේ දුර්වලතා සහ පසුබිම වෙනත් දුර්වලතා තිබුණොත් එහෙම ඊටත් වඩා කාලයක් යොදවන්න වෙනවා කියලා ආයෝජනකරුවන් සහ ශිෂ්‍යයන් හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට කිව යුතු වැදගත් කරුණක් තමයි මේ පාඨමාලාව හැදෑරීමේදී Tamanට තිබිය යුතු සම්පත්. Tamanට පෞද්ගලික හෝ නිතරම භාවිතා කරන්න පුළුවන් පරිගණක යන්ත්‍රයක් අත්‍යවශ්‍යයි මේ පාඨමාලාව හදාරන්න. මේ පාඨමාලාවේ
දේශන සහ අනිත් අවශ්‍ය ක්‍රියාකාරකම් ජංගම දුරකථනයකින් නැත්නම් ස්මාර්ට්ෆෝන් එකකින් කරන්න බෑ. පෞද්ගලික වසරේ සමහර ශිෂ්‍යයන් මේ ජංගම දුරකථනයෙන් පමණක් මේ විෂය හදාරන්න ගිහිල්ලා බොහෝ දුරට අමාරුවේ වැටලා ඉන්නේ. පරිගණක යන්ත්‍රයක් අවශ්‍ය වෙන්නේ සාමාන්‍යයෙන් සංකීර්ණ දේශනයක්, වීඩියෝ දර්ශනයක්, නැත්නම් සංකීර්ණ රූප සටහන් හොඳට බලලා අවබෝධ කරන්න ලොකු දර්ශන ක්ෂේත්‍රයක් නැත්නම් ස්ක්‍රීන් එකක් අවශ්‍ය වෙනවා. ඊළඟට බොහෝ දුරට වැඩසටහන් කීපයක් එක වෙලාවකට මේ කරන්න අවශ්‍ය වුණොත් එහෙම ජංගම දුරකථන වලින් කරන්න අමාරුයි නැත්නම් කරන්න බෑ. උදාහරණයක් හැටියට Zoom සම්බන්ධතාවයක් තියාගෙන අපේ අධ්‍යාපන කළමනාකරණ පද්ධතියට ගිහිලා යම් කිසි දෙයක් කරන්න බොහොම අමාරුයි ජංගම දුරකථනකින්. දැන් මෙතන පරිගණක යන්ත්‍රයක් අවශ්‍යයි කියලා කියන්නේ බොහොම සංකීර්ණ නූතන එකක් නෙවෙයි. Pentium i3 වගේ පැරණි අවුරුදු 5ක් 6ක් පරණ පරිගණක යන්ත්‍රයක් ප්‍රමාණවත් වෙනවා. දැන් මේ පරිගණක යන්ත්‍රය සමගව ගෙදරදී හොඳ අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් වීඩියෝ දර්ශන හොඳ වේගයකින් බලන්න පුළුවන් විදියට අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය වෙනවා. දැන් අපේ මධ්‍යස්ථානවල ශිෂ්‍යයන්ට පරිගණක සහ අන්තර්ජාල පහසුකම් තිබුණාට මේ පාඨමාලා විශේෂයෙන්ම අධ්‍යයන කටයුතු බොහොමයක් කරන්නේ හවස රැ සහ සතියන්තයේ පුරාම. මේ කාලයට සාමාන්‍යයෙන් අපේ මධ්‍යස්ථාන විවෘත නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ අධ්‍යයන කටයුතු යෙදෙන්න ගෙදරින් පරිගණක යන්ත්‍රයක් සහ අන්තර්ජාලය අවශ්‍ය වෙනවා. ඊළඟට ඔයගලන්ට ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවක් ලැබුණොත් එහෙම හුඟක් දුරට ඒ රැකියාවේ මුල් අවස්ථාව කරන්නේ ගෙදරින්. ඒකෝට ඒ රැකියාව කරන්න පරිගණක යන්ත්‍රයක් සහ අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය වෙනවා. වශයෙන් සාරාංශයක් හැටියට අපිට කියන්න පුළුවන් වෙන්නේ විවෘත විශ්වවිද්‍යාලයේ මෘදුකාංග ඉංජිනේරු උපාධිය බොහොම සාරවත් හොඳ ඉදිරි මාර්ගයක් සැලසෙන වෘත්තියකට පිවිසෙන්න පුළුවන් මාර්ගයක් වෙනවා. මේ පාඨමාලාවේ සම්පූර්ණ අධ්‍යයනය කටයුතු වලට ආය කරන ගාස්තුව අවුරුදු 4ටම දැනට රුපියල් ලක්ෂ 4,30,000ක් පමණ වෙනවා. අපි බලාපොරොත්තු වෙන ඉතින් හැම අවුරුද්දෙම ක්‍රමක්‍රමයෙන් ගාස්තු වැඩි වෙනවා. ඒ වුණත් අපි බලාපොරොත්තු වෙන අවුරුදු 4ම ඉදිරියේදී කොමුණත් ලක්ෂ 5ට අඩු ගාස්තුවක් අය වේ කියලා ශිෂ්‍යයන්ගේ. මෙහා සමාන පෞද්ගලික අංශ වල තියෙන පාඨමාලාවල ගාස්තුව අවම වශයෙන් ලක්ෂ 20ක් පමණ වෙනවා. මේ පාඨමාලාව සාර්ථක කිරීමෙන් තමන්ටත් රටටත් ලොකු ආධාරයක් කරන්න පුළුවන්. මේ පාඨමාලාවට අපි පරිගණක කටයුතු, පරිගණක වැඩසටහන් ලිවීම, තොරතුරු තාක්ෂණය, ගණිතය සහ ඉංග්‍රීසි වල තරමක් දුර්වල නැත්නම් වැඩි පසුබිමක් නැති ශිෂ්‍යයන්ට අපි කැඳවනවා. ඒ වුණත් ඒ ශිෂ්‍යයෝ ඇස්ති වෙන්න ඕනේ තමන්ගේ පසුබිමේ තියෙන අඩුපාඩු පුළුවන් තරම් ඉක්මනට හදලා මේ පාඨමාලාවට පිවිසෙන්න. මේ දේශනයේදී අපි ඒ අඩුපාඩු අඳුනා ගන්න සම්පත් රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා. තේරීම් විභාගෙට පස්සේ අපි සහාය කිරීමේ වැඩසටහනක් සැප්තැම්බර් මාසේ අග ආරම්භ කරනවා. ඒකට බැඳිලා Tamanගේ පසුබිම හොඳට හදලා හොඳ අත්විවරමක් හදලා
අපේ පාඨමාලාවට බැඳෙන්න පුළුවන්. ජනවාරි මාසයේදී දැනුවත් තීරණයක් ගන්න පුළුවන්. තමන්ගේ තත්ත්වය අනුව එක්කෝ පාඨමාලාව ඉවත් වෙලා 90ක් ගෙවපු ගාස්තු නැවත අතට ලබාගෙන වෙන මොකක් හරි පාඨමාලාවක් ගිහිලා කරන්න. ඒකේ කිසිම ලැජ්ජාවක් නැහැ. හැම දෙයක්ම හැමෝටම ගැලපෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී මේ දැනුවත් තීරණය ගන්න අපි පුළුවන් තරම් උපකාර වෙනවා, උපදෙස් දෙනවා. ඉදිරියට යන්න මේ පාඨමාලාව ඉදිරියට කරගෙන යන්න තීරණයක් ගත්තොත් එහෙම ජනවාරි මාසේ ගන්න අනිත් තීරණය වන්නේ Tamanට කළ හැකි සහ මූල්‍ය වශයෙන් ගාස්තු දැරිය හැකි විෂයන් කොටසක් තෝරලා ඒ විෂයන් බොහොම හොඳට සාර්ථක කිරීම. මේ පාඨමාලාව සහ ඒකට පිවිසීම සහ වෙන ඕනෑම දෙයක් ගැන ප්‍රශ්න තියෙනවා නම් මෙන්න මේ වෙබ් අඩවියේ ගිහිල්ලා ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මේ පාඨමාලාවට අදාළ හෙල්ප් ඩෙස්ක් එක නැත්නම් උපකාර වෙබ් අඩවිය. එහෙම නැත්නම් මේ ඉලෙක්ට්‍රොනික තැපෑලට මේ ලිපිනයට ඊමේල් එකක් දාලා ප්‍රශ්න අහන්න පුළුවන්. කරුණා කරලා ප්‍රශ්න අහන අවස්ථාවේදී තමන්ගේ නම සහ ප්‍රශ්නය පැහැදිලිව සඳහන් කරන්න. බොහොම ස්තුතියි.